active, passive, active voice, passive voice, active subject. Anyway, good morning and welcome to Jathika Pasala Ordinary Level Program. ඉතින් පුතේ දුවේ අද අපි සාකච්ඡා කරන්න යන්නේ මම මේ ඔළුවේ කරකෝ හිටියේ මේක ටිකක් විතර මේ active passive කිව්වට පස්සේ එක පාට වෙන්නේ අපෝ අමාරු, it's too hard. Yeah, it's true. To a certain extent, active and passive seems to be a little bit difficult, but it's not that difficult. You can manage, you can do, because the ordinary level examination does not expect you to perform in a larger scale with regard to passive voice. ඉතින් passive voice කිව්වට පස්සේ ටිකක් අමාරුයි, අපහසුතාවයක් ඔළුවට අපේ දුවල පුතාලට එනවා. මමත් එකයි වැඩසටහන පටන් ගන්න කලින් මේ ටිකක් කල්පනා කරලා බලුවේ මේක හරිද කියලා. හැබැයි ඇත්තම කතාව කියනවා නම් active passive කියලා කියන්නේ නිකන් ගානක් හදනවා වගේ දෙයක්. හරිම ලේසි. එතකොට දැන් ගොඩක් අය කතා කරනවා active voice, passive voice. voice මොකද්ද මේ voice එක කියලා හිතා ගන්න බෑ. මට හිතුණා ඉස්සල්ලාම පුංචි වීඩියෝ එකකින් මේ ප්‍රසන්ටේෂන් එක නැතුව මං ආසයි අපේ දොළ පුතාලා වීඩියෝ වලින් ඉගෙන ගන්න කැමතිනේ. කෝච්චියක් යනවා වගේ හරි high speed එකකින් active voice passive voice කියලා දෙන්න. හැබැයි එකපාරට තේරෙන එකක් නැහැ. You won't be able to grab it at first, but I will give you a chance to get a first-hand experience of what is it like to be in a passive voice speedy train. අපි passive voice train එකක් ඇතුලේ high speed යන ගමන කෝ වගේද කියලා. මේ වීඩියෝ එකෙන් පොඩි අදහසක් ගන්න, තේරුම් නැත්නම් මම ආයි කියලා දෙනවා. හරි. අපි මේ වීඩියෝ එකට යනවා. වීඩියෝ එකේ මම තමයි මේක නැරේට් කරන්නේ. මේක ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. බලමු මේ වීඩියෝ එකේ තියෙන විදිහට අපි පොඩ්ඩක් ඉගෙන ගමු. මේක අන්තර්ජාලයෙන් තමයි මම ගත්තේ ඔයගොල්ලන්ට මේ තොරතුරු ටික. Active voice versus passive. Active passive. What is voice? Voice එක කියලා කියන්නේ මොකද්ද? What is voice? It refers to the අපි මේක පොඩ්ඩක් පෝස් කරමු මේ train එක. It refers to the who or what that is doing the verb action in a sentence. දැන් ගොඩක් අය කතා කරන මොකද්ද මේ voice එක කියලා කියන්නේ? යම් කිසි අපි කියනවා ඡේදයක නෙමෙයි ඇත්තටම sentence එක කරන කෙනා, එයා තමයි voice එක. එයා active වුණොත් එයා මුල ඉන්නවා. එයා වාක්‍ය මුල ඉන්නවා. එයා passive වුණොත් එයා වාක්‍ය අගට යනවා. ඔන්න ඕක තමයි active voice කියන එකේ passive voice කියන එකේ තේරුම. active passive. දැන් හරි. active voice means the subject is doing the action. මේකේ තේරුම active subject, passive subject. ඔන්න ඒකත් අපි පොඩ්ඩක් පෝස් කරමු. කිව්වනේ active කියලා කියන්නේ මොකද්ද කියලා. එයා හරි ක්‍රියාශීලී. එයා වාක්‍යයේ පළවෙනි තැන ඉන්නවා. Right? Means the subject is doing the action. ඒ කියන්නේ වාක්‍යයේ මුල ඉන්න මේ කර්තෘ ක්‍රියාව කරනවා. Passive voice means the subject is receiving the action. Subject කර්තෘට ක්‍රියාව ලැබෙනවා. එයාව අපි කොහොමද ඒක සිංහලෙන් කියන්නේ? උක්තය බවට පත් වෙනවා. මම දන්නේ ඒක නම් හරිද කියලා. අපි බලමු උදාහරණ වලින් හරිද කියලා. එතකොට means the subject is receiving the action. එයාට තමයි ක්‍රියාව හම්බ වෙන්නේ. ක්‍රියාව ලබන තැනැත්තා කියලා අපි කියමුකෝ. ඔන්න යනවා අපි උදාහරණයකට. So, to figure out whether a sentence is active or passive voice, look at the subject. Is the subject performing the action? Is the subject අපිට මේක වාක්‍යයක් ඇක්ටිව්ද පැසිව්ද කියලා දැනගන්න සබ්ජෙක්ට් එක දිහා බලන්න ඕනේ. ඒ කියන්නේ කර්තෘ දිහා. එයා ඇක්ටිව් වෙලාද ඉන්නේ? එයා යම්කිසි ක්‍රියාවක් කරනවද නැත්නම් එයා පැසිව්ද කියලා බලා ගන්න. Is the subject performing the action? ඇත්තට මේකේ ඉන්න සබ්ජෙක්ට් කර්තෘ වැඩේ කරනවද එයා? Whether he or she or maybe an animal, whether he or she doing it. Right? Action එක කරනවද? ඊළඟට example, the boy plays the piano. The boy plays the piano. Boy subject plays the verb. The boy is doing the action. එහෙනම් ළමයා තමයි වැඩේ කරන්නේ. Therefore ඒක active voice. Then this sentence is written in the active voice. ඔන්න පොඩ්ඩක් ආපහු මුලට ගමු. මටත් පොඩ්ඩක් පැටලුණා. මෙතෙන්ටම ගමු ආපහු. The boy plays the piano.
boy subject place verb එක, the boy is doing the action. Therefore boy is the active subject. boy තමයි active. Because the boy is the active subject, then this sentence is written in the active voice. මේ වාක්‍ය පැහැදිලිව active voice වාක්‍යයක්. The piano is played by the girl. ඒක පොඩ්ඩක් pause කරමු. The piano is played by the girl. දැන් මේකේ subject එක තමයි, මෙයා තමයි subject එක. මේ ඉන්නේ. ඇත්තටම මෙයාද මේක කරන්නේ? එයා activeද? නෑ, එයා active නැහැ. Right? The piano is played by the girl. ඇත්තටම මේකේ subject එක තමයි girl. එයා තමයි කරන්නේ. හැබැයි එයා passive වෙලා. එයා වාක්‍ය අගට ගිහිල්ලා. හරි. Piano subject is played verb. The piano is receiving, right? Because the piano is the passive subject. Then this sentence is written in the passive voice. Make a passive voice වලින් ලියලා තියෙන්නේ. Why do we care? Active voice is more concise, easier to understand, less work for your reader. මේක හරි ලේසි කියලා කියනවා. ඔන්න ඔය විදිහට අපි තව පොඩි examples කීපයක් බලමු. මෙන්න මේක හරි ලස්සන එකක්. The dog scares the cat. අපි දන්නවනේ සාමාන්‍යයෙන් බල්ලෝ පූසන්ව බය කරනවා, වෙලාවකට හපා කන්න පයින්නවා. එතෙන්දි කතරු තමයි dog. ඊළඟ එකේ the cat is scared by the dog. cat පූසව scared කරනවා කවුද? dog. එතනදී කරන කෙනා අවසානයේ ඉන්නේ. එයා passive වෙලා. කලින් එකේ dog active වෙලා. right? ඔන්න ඔය example එකෙන්. සමහරක් වෙලාවට ඔච්චර කියලා දුන්නත් මෙන්න මේ විදිහට අපේ දුවල පුතාලා කියනවලු. ශලින ලෑස්ති වෙලා ඉන්නවා එයාගේ ප්‍රශ්නෙත් එක්ක. ශලින කියන්න බලන්න ඔයාගේ ප්‍රශ්නේ මොන වගේ ප්‍රශ්නයක්ද කියලා මේ active voice passive voice. එතකොට දැන් මේ කියලා දුන්න ටික සමහර වෙලාවට තේරෙන්නේ නැහැ නේද? ඒකට හේතුව තමයි සමහරක් වෙලාවට මේකේ tense එක වෙනස් වෙනවද, මේක ඒක වචනද බහුවචන, there are a lot of questions. So we need to answer all these questions. But before that we'll listen to Shalina first. ඊළඟට මේ ඉංග්‍රීසි පේපර් එක අපිට අමාරුයි කියලා කියන්න පුළුවන්. නිතරම පැටලෙන සුළු කොටසක් තමයි active voice සහ passive voice කියලා කියන්නේ. සර් මොනවද මේ active voice සහ passive voice කියලා කියන්නේ? මේවට ඉන්නේ voices කියලා කියන්නේ. Meena sweeps the floor, she is cooking food. ඒ වගේ වාක්‍ය කිහිපයක් දීලා අපිට මේක passive voice එකට හරවන්න කියනවා, passive voice එක active voice වලට හරවන්න කියනවා. කොහොමද සර් මේක කරන්නේ? ඒ වගේම සර් මේ active voice සහ passive voice ඒ එක එක convert කරන එක tense එකෙන් tense එකට වෙනස් වෙන්නේ කොහොමද? ඒ වගේම තමයි සර් මෙන්න මේ active voice passive voice section එක අපිට ඉංග්‍රීසි පේපර් එකේ මිස් වුණොත් අපි ඒක වරද්ද ගත්තොත් අපිට කොච්චර ලකුණු ප්‍රමාණයක් අහිමි වෙනවද සමස්තයක් වශයෙන් මේ පේපර් එකේ? Yeah, some of the students thinks if you are not capable of doing these active and passive voice, you will lose lot of marks. That's not true. You're not going to lose lot of marks. It's a matter of, let's say, 5 to 10 marks. Most of the time 5 marks. So don't worry about this. No, this is not going to be a big issue in your paper. දැන් සමහර දුවල පුතාලා හිතනවා දැන් මේක පේපර් එකේ ලොකු කොටසක් අපේ ලකුණු උදුරා ගනීද කියලා. නැහැ. ඇත්තටම අපි මුල් වැඩසටහන් වලදී සාකච්ඡා කරා අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක විභාග දෙපාර්තමේන්තුවත් එක්ක ඔයගොල්ලෝ දන්නවා ඇති මේ වැඩසටහන ඔයගොල්ලෝ නරඹුවා නම් දැන් එතනදී අපි දැනගත්තු තොරතුරු අනුව සමස්ත අපි කියනවා අයිලන්ඩ් එකටම අපේ සම්පූර්ණ රටටම ගැලපෙන ප්‍රශ්න පත්‍රයක් තමයි මේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය හදන්නේ. දැන් අපි කියමුකෝ නාගරික නැත්නම් හොඳින් මේ ග්‍රැමර් ඉගෙන ගන්න දරුවන්ට එකකුයි නැත්නම් ග්‍රැමර් අඩු අයට එකකුයි නෙමේ සමස්තයට ගැලපෙන. එතකොට සාමාන්‍යයෙන් පැසිව් වොයිස් කියලා කියන්නේ පුතේ දුවේ පැසිව් වොයිස් ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කරනවා කියලා කියන්නේ ටිකක් විතර එහෙයින් අපි කියනවා ග්‍රැමර් නොලෙජ් එක හොඳටම තියෙන දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන කර්තව්‍යයක්. හැබැයි සාමාන්‍ය පෙළ විභාගයේ එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ විභාග දෙපාර්තමේන්තුව. සාමාන්‍ය විදිහට අපි කියන සබ්ජෙක්ට් එකට අනුව verb එක වෙනස් කරන්න සමහර වෙලාවට by නොදා තියෙන්නත් පුළුවන් by දාන්න ඒ වගේ හිස් තැන් පුරවන්න පොඩි දෙයක් තමයි ඉන්නේ බොහෝ දුරට ලකුණු 5ක් උපරිම ලකුණු 10කට යයි.
ඒකින් හින්දා සමහරක් වෙලාවට අධෛර්යයටපත් වෙනවා මේක තේරුම් ගන්න බැරි හින්දා. එහෙම අධෛර්යයටපත් වෙන්න එපා. මේක දැනගත්තේ නැහැ කියලා ඔයගොල්ලන්ගේ විභාගයේ විශාල ලකුණු ප්‍රමාණයක් නැති වෙන්නේ නැහැ. මම හිතන්නේ නැහැ ඒකක් ගන්නත් මේක ලොකු බාධාවක් වෙයි කියලා. මොකද ඔයගොල්ලන්ට රචනාව සහ අනිත් ඒවල් වලින් මොකද අපි කියමුකෝ 75නේ ඒකෙන් දෙන්නේ. එතකොට එතන තව ලකුණු ප්‍රමාණයක් ලකුණු 25ක් විතර තියෙනවා ඔයගොල්ලන්ට වෙන වෙන දේවල් වලින් ගන්න පුළුවන්. හොඳයි. අපි දැන් ශාලින කිව්වනේ තේරෙන්නේ නැහැ කියලා. දැන් අපි සුපුරුදු පරිදි අර වීඩියෝ එකෙන් පුංචි අදහසක් දුන්නේ. දැන් අපි යමු in detail passive voice වලට. What is active voice? Active voice කියන්නේ මොකක්ද? It is a form of the verb which means that the action is performed by the subject. යම් කිසි ක්‍රියාවක නැත්තම් අපි කියනවා ක්‍රියාවකටත් වඩා යම් කිසි වාක්‍යයක පුතේ දුවේ ඒ ක්‍රියාව කරන කෙනා it is a form of the verb which means that the action ඒ ක්‍රියාව performed by the subject. කර්තෘ කරන්න ඕනේ. ඒ වගේ වාක්‍යයක් අපි active voice වාක්‍යයක් කියලා කියනවා. The subject of the sentence does the action. ඒ වාක්‍යයේ කර්තෘ ඒ ක්‍රියාව කරනවා. Manudi reads books always. He painted the house last week. Mr. Pereira will visit. She has completed. Manudi, he, Mr. Pereira, she. මේ කියන කර්තෘ හතර දෙනාම තමයි ඒ වාක්‍යවල ක්‍රියාව කරන්නේ. එතකොට මේක active voice වාක්‍යයක්. voice එක voice subject voice කියලා කියන්නේ subject එක ඒක එයා තමයි ඒ ක්‍රියාව කරන්නේ. එතකොට මේක active voice වාක්‍යයක්. Then what is passive voice? එහෙනම් මොකද්ද මේ passive voice කියලා කියන්නේ? The subject of the sentence receives the action. යම් කිසි වාක්‍යයක කර්තෘ ක්‍රියාව ලබන තැනැත්තා බවට පත් වෙනවා. ඒකේ මහා ලොකු වෙනසක් තියෙනවා. Is there a big difference between the receiver and the doer? A big difference. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ සබ්ජෙක්ට් කියන කෙනාව highlight කරන්න අවශ්‍ය නැහැ. ක්‍රියාව තමයි highlight කරන්නේ. යම් කිසි දෙයක් ඒක කරපු පුද්ගලයා අදාළ නැහැ. ඒක වෙලා තියෙනවා. ඒක කරලා තියෙනවා. ඒක අය විසින් කරලා තියෙනවා. එතකොට අපිට කරපු කෙනා අදාළ වෙන්නේ නැත්තම් අපි passive voice පාවිච්චි කරන උදාහරණයකට ඒ වගේ අදහස් ප්‍රකාශ කරන්න. The subject of the sentence receives the action. It tells us what is done by someone or something. What is done by someone කෙනෙක් කරපු දෙයක් කියන්න තමයි පාවිච්චි කරන්නේ. Books are read by Manuti always. The house was painted by him last week. The house was painted. සාමාන්‍යයෙන් මේක එන්නේ වාක්‍ය අගට. Books are read. නැත්නම් Manuti read books. එතකොට Manuti එන්න ඕනේ මුලට. හැබැයි මේක ඇවිල්ලා තියෙන්නේ අගට. එයා කරපු දේ තමයි මුලට තියෙන්නේ. We will be visited by Mr. Pereira tomorrow. අපිව බලන්න එනවා. එතකොට මේක අනිත් පැත්තට කියන්නේ මේකේ අදහසේ පොඩි වෙනසක් තියෙනවා. මිස්ටර් පෙරේරා අනිත් අයව බලන්න යනවා, අපිව බලන්න එනවා. අපිව බලන්න එනවා මිස්ටර් පෙරේරා. ටිකක් විතර සමානකමක් තියෙනවා. Right. The task has been completed by her. The task has been completed by her. යම්කිසි ක්‍රියාවක් ඇය විසින් සම්පූර්ණ කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට. ඊළඟට voice එක කියන්නේ මොකක්ද? Right? Active, what subject does? Ram killed Ravan. Active, what does? Passive, the focus is on the action. Ravan was killed by Ram. Then මේ voice එක active වුණාම එයා subject එක. එයා තමයි වැඩේ කරන්නේ. එතකොට passive එකේදී එයාව නෙමේ පුද්ගලයාව නෙමේ focus වෙන්නේ කරපු ක්‍රියාව. එතකොට Ravan was killed. Ravan was killed කියන එක තමයි මෙතන highlight වෙලා තියෙන්නේ by Ram. එතකොට මෙන්න මේ තොරතුරු දෙක මතක තියාගන්න. Ingredients. We need to know what are the ingredients that we need to cook this meal. මේ කෑම එක උයන්න නම් අපිට ඕනේ ingredients මොනවද කියලා දැනගන්න ඕනේ. මේක හරිම practical.
මේක දුවේ පුතේ ඔයගොල්ලෝ මේ තියරි එක අද අපි මේ විදිහට ඉන් ඩීටේල් ඉගෙනුවාට පස්සේ අපි මේ සිංහලෙන් ඔයගොල්ලන්ට මෙච්චර කියලා දෙන්නේ පුතේ දුවේ. අපි දන්නවා ගොඩක් 11 වසරේ නැත්තම් දැන් 10 වසරේ 11 වසරේ ඉන්න දුවා දරුවන්ට මේක අපි ඉංග්‍රීසියෙන්ම කියලා දුන්නොත් මේකේ තියරි එක ඔයගොල්ලන්ගේ මනසට ග්‍රහණය කරගන්න අමාරුයි. දැන් අපි මේ තියරි එක ඉන් ඩීටේල් ඔයගොල්ලන්ට දීලා ඒක රූපවාහිනී අපේ වෙබ් අඩවියේ ඩවුන්ලෝඩ් කරගන්න ඔයගොල්ලන්ට අවස්ථාව දීලා තිනවා. YouTube රූපවාහිනී අපේ ජාතික පාසල රූපවාහිනී නාලිකාවෙත් ඔයගොල්ලන්ට මේක ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. ආයේ මේක ඩවුන්ලෝඩ් කරලා බලලා මේ ඇක්ටිවිටීස් දිගින් දිගටම ඔයගොල්ලන්ට කරන්න අවස්ථාව හම්බ වෙනවා. තව ටිකකින් ඔයගොල්ලන්ට අපේ ඊමේල් ඇඩ්‍රස් එකත් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. මම හිතන්නේ ඔව් දැම්මම ඔයගොල්ලන්ට ඊමේල් ඇඩ්‍රස් එක දැක ගන්න පුළුවන් වෙනවා. මේ ඊමේල් ඇඩ්‍රස් එකට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න යොමු කරන්න විශේෂයෙන් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අපේ වැඩසටහන ඔයගොල්ලන්ගේ පාසලටම නැත්තම් ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකටම ඔයගොල්ලන්ගේ ලැප්ටොප් එකටම ගේන්න. නොයෙකුත් මාර්ගගත ඉගෙනවීම් ක්‍රම හරහා. ඉතින් අපිත් එක දිගටම රැඳී ඉන්න කියලා මතක් කරමින් ආයනවා මේ කොටසට. මොනවද ඉන්ග්‍රීඩියන්ට්ස්? අපිට පැසිව් වොයිස් කියන මීල් එක හදාගන්න, කෑම එක හදාගන්න ඕනේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික බලමු. Identify the SVO of the given sentence properly. මතක තියාගන්න පුතේදුයි අපි එක වැඩසටහනක් කළා sentence construction. We have done a complete program of how to make or construct sentences from the very beginning. පොඩි වාක්‍යයේ ඉඳලා SV ඉඳලා SVO ඔය විදිහට subject verb object විදිහට වාක්‍ය නිර්මාණය කරගන්න හැටි අපි සම්පූර්ණ වැඩසටහනකින් ඔයගලන්ට කියලා දුන්නා. ඒක පිළිබඳව පූර්ණ අවබෝධයක් කිව්වම අපේ දුවල පුතාලා හිතනවා දැන් මේක ගැන අපිට 100% දැනුම තියෙනු නැහැ. එහෙම එකක් නැහැ. හොඳ අවබෝධයක්. වාක්‍යයක සන්දර්භය නැත්තම් අපි ඒක හැදිලා තියෙන්නේ කොහොමද? ඒකේ තියෙන කොටස් ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් මේ පැසිව් වොයිස් කියන එකේ කැලි ටික එහෙට මෙහෙට කරගන්න එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. Identify the SVO of the given sentence properly. යම්කිසි වාක්‍යයක subject එක, verb එක, object එක පැහැදිලිව තේරුම් ගන්න. සමහරක් වෙලාවට subject එක කියවහම some of the students think that the subject means you need to include only a one particular word. No. There may be more than one word. එකකට වඩා වචන තියෙන්න පුළුවන් subject එකකට. ඒක තේරුම් ගන්න. ඊළඟට verb එක ක්‍රියාව, ඊළඟට object එක of the given sentence properly. Know the different tenses and their formation. For this also we have done another program. We have done not another one. Actually, we have done several programs in order to teach you how to use present tense, past, future and present perfect and all these perfect tenses. We have covered everything. You just need to download it and watch it again. ඉතින් මේ tenses අපි ඔයගොල්ලන්ට වැඩසටහන් සම්පූර්ණයෙන්ම කරලා තියෙනවා. මේ වැඩසටහන කරන් ඔයගොල්ලෝ බලන්න කලින් පුතේ දුවේ ඒ වැඩසටහන් බලලා ඉන්න නැවත එතකොට මේක අවබෝධ කරගන්න ලේසි. එතකොට යම් කිසි verb එක SVO දැනගන්න ඕනේ ඊළඟට ඒක tense එක. ඒක past, the present, the future ද. එතකොට active voice වලින් passive voice වලට යද්දී tense එක වෙනස් වෙනවද? හොඳ ප්‍රශ්නයක්. ඒක හිතේ තියාගන්න. ඒකට උත්තර හම්බ වෙනවා. Right. Know the verb forms. ඒකේ ක්‍රියාවේ වර්ණගීම් දැනගන්න කියලා තියෙනවා. Right. Know the personal pronouns. Personal pronouns උත් දැනගන්න කියලා තියෙනවා. ඔන්න ඔය ටික තමයි ingredients. If we have these things, passive voice will be an easy task. Yes, thumbs up. This is going to be an easy task if you know all these ingredients properly. And if you know how to put these ingredients in the proper time, so you are successful. ඉතින් මේ ingredients හරි වෙලාවට දාගන්න පුළුවන් වුණොත් අන්න හරි. Right, අපි යනවා active voice වලට. Let's turn the sentences into passive. Active, passive. අපි යමු වැඩේ කරන්න. Right. ඔන්න තියෙනවා වාක්‍ය ටිකක් බලන්න පුතේ දුවේ. ඉස්සෙල්ලා මේක අඳුනගෙන ඉමු. Subject, okay. ඔන්න subject, verb, object. Object කියවා මේ ටිකත් අපි ගමු. එතකොට මෙතන S අකුර තියෙනවා. එතකොට මේ present tense, obviously simple present tense වාක්‍යයක්. Active voice. කොහොමද active voice කියලා කියන්නේ? කලින් මම කියපු විදිහට මේකේ මෙයා එහෙම නැත්නම් ඇය eats fruits. ඇයම දෙයක කරන්නේ? ඔව්. එහෙනම් ඇය තමයි active. So no doubt මේක active voice sentence එකක්. හරි පැහැදිලි. Right. Okay. ඊළඟට
Fruits are eaten by her often. Fruits are eaten by her often. මොනවද මේකේ දැන් එකතු වෙලා තියෙන්නේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හරි සරල දෙයක්. fruits ටික එහෙමම තියෙනවා. eats කියන එක eaten. ඒකින්ද tense එක වෙනස් වෙලා නේ. ඔව් tense එක වෙනස් වෙලා. ඔව් ආත් ඇවිල්ලා තියෙනවානේ. eaten වෙලා තියෙනවානේ. තව by කෙනෙකුත් ඇවිල්ලා තියෙනවා නේද? ඇත්තට මේකද වෙලා තියෙන්නේ? ඒක ඇවිල්ලා තියෙනවා. හරි. fruits ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. That's okay. But what has happened here? So this is present simple. So as this is eaten, is that mean you have changed the tense? Make eats vela, make eaten vela තියෙන හින්දා tense එක වෙනස් වෙලාද? No. No change of tense. Tense එක වෙනස් වෙන්නේ නෑ පුතේ දුවේ. වෙනස් වෙන්නේ මෙයා බහුවචන හින්දා ඒ අනුව අපි auxiliary verb එකක් එතෙන්ට place කරලා තියෙනවා. Fruits are eaten. Fruits are eaten. මේක ඇත්තටම දැන් complete sentence එකක්. සමහරක් වෙලාවට මේ කෝ මේ වාක්‍යවල බයි නැහැනේ. නෑ බයි අත්‍යවශ්‍ය නැහැ. මොකද මේ වාක්‍ය අපි ලියන්නේම ඇත්තටම කතරු කෙනෙක්ව වැඩිපුර highlight කරන්නත් නෙමෙයිනේ, ක්‍රියාව highlight කරන්න නෙමෙයිනේ. සමහර papers වල බයි නැහැ. passive voice කරනකොට අනිවාර්යයෙන්ම අපි උදාහරණ වලට බයි දාන හින්දා හැම වෙලාවෙම අපේ දුවල පුතාලා බලාපොරොත්තු වෙනවා බයි අගට තියෙන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. Fruits are eaten. එතකොට tense එක වෙනස් වෙන්නේ නැහැ. ඒක වචන බහුවචන අනුව තමයි මෙතන am is are එන්නේ. එතකොට auxiliary verb එකක් එක්ක තුන්වෙනි වර්ණ වීම අපි කියනවා eat, ate, eaten. ඔන්න ඔය විදිහට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි මෙන්න මේක පොඩ්ඩක් පටල ගන්න එපා. මටත් හිටපු ගමන් පැටලෙනවා. හැබැයි ඔයගොල්ලෝ පටල ගන්න එපා. දැන් අපි ක්‍රියාවක් වර්ණගෙනවානේ. අපි write, wrote, written. දැන් ගොඩක් වෙලාවට අහනවා මේකේ තේරුම මොකක්ද කියලා. ඔන්න ඕක තමයි ටිකක් ප්‍රශ්නේ. write, wrote, written. write කියන්නේ ලියනවා. අපි present tense වලදී පාවිච්චි කරනවා. wrote කියන එක හරි ලිව්වා. අතීතයේ ඒක කරලා අහවරයි. හැබැයි written එතකොට මෙතනට එන්නේ ලියලා තියනවා කියන තේරුම. එතකොට මෙතන එන්නේ ඔහු ආහාරයට අරගෙන තියනවා කියලා තේරුම. Fruits are eaten by her often. එතකොට මේ ටික එහෙමම දාලා තියෙනවා. හැම වෙලාවෙම passive voice කරද්දී සමහරක් වෙලාවට ඔයගලන්ට විභාගෙට එන්නේ මෙන්න මේ කොටස සම්පූර්ණ කරන්න විතරයි. verb එක තියන්න. එතකොට verb එකේ passive verb එක ඒ කියන්නේ අපි write, wrote, written කියන part එක දැනගෙන ඉන්න ඕනේ. හරි. දැන් පැහැදිලිද? tense එකේ වෙනසක් වෙන්නේ නැහැ. මෙතන හිටපු කතෘ මෙතෙන්ට යද්දී personal pronoun එක she කියන එක වාක්‍ය අගට යන්න බෑ ඒ විදිහට. ඒක her බවට පත් වෙනවා. මෙතන මේ ඉන්න අපි කියන object එක මෙතෙන්ට එනවා. හැබැයි මෙතන කාලය නැත්තම් අපි කියන ඒ ක්‍රියාව අඟවන වචනයක් හින්දා එයා එන්නේ මෙතෙන්ට. right. Fruits are eaten by her often. right. ඔන්න ඔය විදිහට තියෙනවා. right. දැන් අපි උදාහරණ කීපයක් බලමු. පොඩ්ඩක් කියව ගන්න බලන්න. right. මුලින්ම තියෙනවා active voice, ඊළඟට passive, active, passive. My mother prepares delicious meal. My mother prepares අපි s අකුර දාලා තියෙනවා මේක present tense වාක්‍යයක් හින්දා. අපගේ අම්මා රසවත් ආහාර හදනවා. ඒක passive වලට එද්දී delicious meals are prepared. are prepared. මේකත් පොට්ටක් අපි පෙන්නමු මෙන්න මෙයා කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. are prepared. right. මේක regular verb එකක්. එතකොට regular verb එකක් අපි කියනවා ඒකේ passive verb එක බවට පත් වෙද්දී ed එකතු වෙනවා. වෙනම වචනයක් එන්නේ නැහැ. අපි කලින්ම අර උදාහරණ බැලුවා වගේ eaten කියන දෙයක් එන්නේ නැහැ. ඊළඟට delicious meals are prepared by my mother. ඊළඟ එකේ they help me always. ඔවුන් මට හැම වෙලාවෙම උදව් කරනවා. ඊළඟට I am helped by them always. එතකොට මෙයා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ helped ed වෙලා තියෙනවා. එතකොට මෙතන am ඇවිල්ලා තියෙනවා. මෙතන are ඇවිල්ලා තියෙනවා. එතකොට I am helped by them always. මට හැම වෙලාවෙම ඒගොල්ලන්ගේ උදව් ලැබෙනවා.
මේ විදිහේ තේරුමක් තමයි පුතේ දුවේ තියෙන්නේ. හරි. ඊළඟට තව උදාහරණ දෙකක් අපි බලමු. She writes a letter to her pen friend once a week. එතනක් තියෙන්නේ present tense. A letter is written by her to her pen friend once a week. සමහරක් වෙලාවට වාක්‍ය ටිකක් සංකීර්ණ වෙනවා. subject verb object එක පොඩ්ඩක් හොයාගන්න එක එකපාරට බැරි වෙනවා. දැන් අන්න ඒ වෙලාවට තමයි ඔයගොල්ලන්ගේ අවබෝධය සහ ප්‍රැක්ටිස් එකෙන් ප්‍රායෝගිකව කරලා වාක්‍ය ලියලා ගන්න අවබෝධයෙන් තමයි අපි තේරුම් ගන්නේ හරි මෙන්න මේක තමයි සබ්ජෙක්ට් එක. මෙන්න මේ කොටස තමයි මැදට අගට මෙන්න මේ විදිහට මාරු වෙන්න ඕනේ කියන්නේ. ඒකින්ද ප්‍රැක්ටිස් එක හරියම වැදගත් පුතේ දුවේ. අපිට දැන් උදාහරණයකට දැන් ගණන් හදනවා වගේ ගණන් වලදීත් ඇත්තට මේ ප්‍රැක්ටිස් එක ඕනේ. සමීකරණයේ විතරක් දැනගත්තට බෑ. දැන් උදාහරණයකට හරි දැන් මේකේ මේ ටික මෙතෙන්ට ගත්තා මේක මෙතෙන්ට ගත්තා එහෙමම හරියන්නේ නැහැ. ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. වාක්‍ය ලියන්න ඕනේ. වාක්‍ය හොයාගෙන ඇක්ටිව් වොයිස් වාක්‍ය හොයාගෙන පැසිව් වොයිස් බවට පත් කරන්න ඕනේ. හරි. දැන් ඊළඟට a letter is written by her to her pen friend once a week. A letter is written tense එක වෙනස් වෙලා නැහැ. දැන් යනවා simple past tense එක. passive voice බලන්න. සමහරවිට present tense වල වෙනස් වුනේ නැති වුණාට past tense වල වෙනස් වෙන්නේ නැති නේද tense එක. බොහෝදුරට වෙනස් වෙන්නේ නැති. අපි බලමුද? We cleaned the garden yesterday. මේකේ සංයුතිය පොඩ්ඩක් බලමු. අපි පිරිසිදු කරා garden එක yesterday. එතකොට කතෘ එයා ක්ලීන් කරලා තියෙනවා. මොකද්ද ක්ලීන් කරලා තියෙන්නේ? garden එක. ඊට පස්සේ කවද්ද? yesterday. පැහැදිලි. subject, verb, object. එතකොට මේ verb එක මොකද්ද? නිකන් verb එකක් නෙමෙයි, irregular verb එකක් නෙමෙයි, regular verb එකක්. ඒ කියන්නේ ඒක passive කරන්න නම් ed දාන්න ඕනේ. හැබැයි මෙතන ed දාලා තියෙනවනේ. එතකොට මොකක් වෙයිද? passive voice වෙනකොට මටත් හිතා ගන්න බෑ. මෙන්න මේ තියලා තියෙන්නේ. එතකොට වෙලා තියෙන්නේ මොකද්ද? ඊතල ටික යවලා බලමු. The garden කියන එක අග ඉඳලා මුලට ආවා. ඒකේ වෙනසක් වුණේ නැහැ. එයා ඒක වචන හින්දා අපි මේක අතීතයේ තියෙන්නේ. එතකොට was place කරනවා. ඊළඟට clean කියන එක passive verb එකත් cleanම තමයි. එතකොට ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. එතකොට අමතරව එකතු වෙන්නේ was විතරයි. The garden was cleaned. The garden was clean. ඔන්න වාක්‍ය සම්පූර්ණයි. හැබැයි මේකේ දීලා තියෙනවනේ තව තොරතුරු ටිකක් by us. අර අපි කලින් උදාහරණෙත් බැලුවේ වාක්‍යයක මුල ඉන්න සබ්ජෙක්ට් කෙනෙක් වාක්‍යයක අගට යද්දී ඒක වෙනස් වෙනවා. එතකොට මේ personal pronoun ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. The garden was cleaned by us yesterday. එතකොට was were තමයි මෙතෙන්ට එන්නේ මේක past tense හෙන හින්දා. Right. Now we are going to look at some examples. I hope now you have understood the basic features of passive voice. So it's easy to take the subject to the end of the passive voice sentence and grab the end of the active voice subject to the beginning or to the start. So it's easy. ඉතින් මේ විදිහට එහා මෙහා කරන එක මහා ලොකු ක්‍රියාකාරකමක් නෙමෙයි. හැබැයි එකම දේ තමයි මේ උදාහරණ සහ මේක නිතර කරොත් තමයි මේක ප්‍රැක්ටිස් එක ඔළුවට යන්නේ. මේක ප්‍රැක්ටිස් එක ඇයි අපි පැසිව් වොයිස් ඉගෙන ගන්න ඕනේ? ඒක එකක් තමයි පුතේ දුවේ. දැන් ඔයගොල්ලෝ දන්නවා ලංකාවෙත් ඉංග්‍රීසි මීඩියම් এডুকেෂන් එක ඉස්සරහට ගොඩාක් ප්‍රොමෝට් වෙනවා. එතකොට ඉංග්‍රීසි මීඩියම් এডুকেෂන් එකේ දැන් සාමාන්‍ය පෙළ කරන අපේ දුවල පුතාලා තව ටික දවසකින් උසස් අධ්‍යාපනය සඳහා යනවා. දැන් උසස් අධ්‍යාපනයට ගියාම අපි දන්නවා තීසිස් එකක් උපාධියක් ලියලා ඒකේ තීසිස් එක සමහර ප්‍රසන්ටේෂන් කරද්දී අපි කියනවා ටිකක් හයි ලෙවල් ලැන්ග්වේජ් එකක් බලාපොරොත්තු වෙනවා. ටිකක් උසස් ලැන්ග්වේජ් එකක් බලාපොරොත්තු වෙනවා. අන්න එතනදී ඔයගලන්ට මේ පැසිව් වොයිස් දැනගෙන ඉන්න එක වැදගත්. මෙච්චර අපි ඉගෙන ගත්තට හැබැයි සාමාන්‍ය පෙළ විභාගයට මෙච්චර ඔයගොල්ලන්ගේ ටෙස්ට් වෙන්නේ නැහැ. හැබැයි මේක ඕන වෙන්නේ ඔයගොල්ලන්ගේ උසස් අධ්‍යාපනයේට. ඒක හොඳට මතක තියාගන්න. අපි මේ උදාහරණ ටික බලමු. The students decorated the hall. The hall was decorated by the students. දැන් බලන්න මෙතනත් හරිම පහසුයි. The students
එතකොට තව මොනවාද? hall. The hall කියන එක මුලට ආවා. අපි එකක් පොඩ්ඩක් කරලාම ඊටු උදාහරණ ටික බලමු නේද? The students මොකද වුනේ? යා මෙතෙන්ට ආවා. ඊළඟට hall මුලට ආවා. ඊළඟට decorated මෙන්න මේ විදිහට was decorated බවට පත් වුණා. right? සරලයි. එතකොට මම්ම කියනවා හරි සරලයි කියලා. සරලද නැද්ද කියලා ඔයගොල්ලෝනේ දන්නේ නේද? හරි. ඊළඟට they completed the documents. The documents were completed by them. They completed the documents. ඒගොල්ලෝ සම්පූර්ණ කළා documents ටික. Documents were completed by them. එතකොට මෙතනදී බලන්න මේ personal pronouns ටික පොඩ්ඩක් වැදගත් වෙනවා. they කියන එක them වුණා. එතකොට මේ වෙන ලොකු වෙනසක් වෙලා නැහැ නේද? right. උදාහරණයකට මේ අපි කියනවා pronouns ආවහම තමයි ඒක පොඩ්ඩක් වෙනස් වෙන්නේ. හරි. okay. ඊළඟට එනවා future tense එකට. මේකෙවත් බලමු පොඩි වෙනසක් වෙයිද කියලා. My friend will draw pictures for the competition. Active voice වාක්‍ය. දැන් මේකේ නම් පැහැදිලිව colors වලින් තියෙනවා. My friend will draw subject එක my friend will draw verb එක pictures object එක for the competition. කොහොමද? අපි බලමු ඊතල ටිකක් යවලා ඔන්න pictures ආවා මේ පැත්තට. එතකොට future වලදී will තමයි ඒක වචන ආවත් බහු වචන ආවත් willම තමයි. Pictures will be drawn by my friend for the competition. Verb එක will draw, will be drawn. එතනදී be කියන කොටස එනවා. ඒක මතක තියාගන්න. By my friend for the competition. By my friend for the competition. right. එතනදී tense එක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ මොනවද? subject verb එක වෙනස් වෙනවා. be සමග තමයි එන්නේ සහ drawn ඒ කියන්නේ passive verb එකක් බවට පත් වෙනවා. අපි ඉස්සෙල්ලා ගත්තා වගේ. එතකොට ඒක passive voice වලට පොදු කාරණාවක්. So we'll look at some of the examples. Active voice. Kumudu will bring flowers. Flowers will be brought by Kumudu. The minister will address the meeting. The meeting will be addressed by the minister. අපි පොඩ්ඩක් විතර in detail යමු පුතේ දුවේ. Will bring මෙන්න මේක තමයි පොඩ්ඩක් පැටලෙන්නේ. Will bring, will be brought. Minister will address. එතකොට කොහොමද මෙතන ඇවිල්ලා තියෙන්නේ? will මේක නම් round කරන්න බෑ. මම මෙතන ඉඳලාම මේ ටික highlight රවුම සම්බන්ධ කිරීමක් තමයි කරන්නේ. will be address. ඔන්න බලන්න වෙනස් වෙලා තියෙන විදි. හරි පැහැදිලි. right. okay. ඊළඟට අපි පොඩි chart එකකට යමු. දැන් ඔන්න charts කීපයක් තියෙනවා. සමහරක් වෙලාවට මට මතකයි එක දුවෙක් මගෙන් ඇහුවා මේක හැම tenses එකකටම අදාළද හැම ටෙන්ස් එකක්ම අපි ඉගෙන ගන්න ඕනේද කියලා. දැනට නම් සාමාන්‍ය පෙළ විභාගයේ පුතේ දුවේ මේ tenses අපි කියන simple present tense, past tense, future තමයි ප්‍රධාන වශයෙන් ඇවිල්ලා තියෙන්නේ perfect tense බොහොම කලාතුරකින්. ඉතින් ඒ தത്വෙට ඔයගොල්ලෝ ඉගෙන ගත්තා නම් හොඳටම ඇති. එතනින් එහාට ඉගෙන ගන්න එක මේ මට්ටමට අදාළ වෙන්න යන්නේ නැහැ. ඉතින් සමහරක් දරුවෝ පරතරටම යන්න උත්සාහ කරනවා. නමුත් අපි අදාළ දේ කරනවා නම් අපිට ඒකේ ප්‍රයෝජන වැඩි. right. මෙන්න simple present tense, simple past, simple future. The cat drinks milk. Milk is drunk by the cat. Simple past, he played the violin. The violin was played by him. Simple future, I will buy a new book. A new book will be bought by me. දැන් සමහරක් වෙලාවට මෙන්න මේ වගේ දේවල් තියෙනවා. දැන් හැම වාක්‍යයක්ම අපිට පුළුවන් ද passive voice වලට හරවන්න. That's a big question. So we can't turn each and every sentence into passive voice. So there are transitive verbs and intransitive verbs.
transitive verbs කියලා જાතියක් තියෙනවා intransitive verb කියලා. ඒ මොනවද මේ ඔක් කල්පනා කරනවට වඩා මම පොඩි උදාහරණයක් කියනවා. උදාහරණයකට I go to school. I go to school. මම පාසල් යනවා. සමහරක් වෙලාවට සමහරක් අය මගෙන් අහනවා මොකද්ද ඔයා කරන්නේ කියලා ඇහුවම මම තාම ඉස්කෝලේ යනවා. I go to school කියලා කියනවා. අයියෝ ඔයා තාම ඉස්කෝලේ යනවාද කියලා අහනවා. ඔව් ඉතින් මම ගුරුවරයෙක් නේ කින්ද තාම ඉස්කෝලේ යනවා. යන්න වෙලා තියෙනවානේ. ඉතින් කොහොමද මේක passive voice වලට හරියන්නේ? I am gone by the school. පුළුවන්. බෑ. ඒක කරන්න බෑ. එතකොට හැම verb එකක්ම ඒ විදිහට කරන්න බෑ. ඒක දැනගන්නේ කොහොමද? ඒක දැනගන්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙයාගෙන් ප්‍රශ්න දෙකක් අහන්න ඕනේ. ඒ ප්‍රශ්න දෙක මෙන්න මෙහෙම ලියමු අපි. Who and what? Who drinks milk? කවුද කිරි බොන්නේ? Okay, cat. What drinks what? Milk. ඔය දෙකටම උත්තර තියෙනවා නම් අපිට ඒක passive voice වලට හරවන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට බෑ. දැන් උදාහරණයකට go කියන එක ඇහුවොත් who is going? Okay, you have the answer. But what? You don't have an answer. You need to ask where do you go? එතකොට go කියන එකෙන් අපිට what කියලා අහන්න පුළුවන්. හැබැයි where කියලා අහන්න බෑ. නීතිය තමයි who or what. transitive ද intransitive ද කියලා දැනගන්න පුළුවන් ලේසිම දේ. right. ඒකින්ද හැම වාක්‍යයක්ම හැම ක්‍රියාවක්ම passive voice වලට හරවන්න බෑ. ඒකට ප්‍රශ්න දෙකක් අහන්න ඕනේ. what and who. ඒක මතක තියාගන්න. right. okay. simple future වලින් මම අතර කරේ I will buy a new book. A new book will be bought by me. බොහෝ දුරට පුතාලා දුවලා මේ මතක තියාගන්න bought, played මේ ක්‍රියාවල් වර නැගෙන විදිහ මේවා හොඳට මේවා charts ගහලා සමහරක් අය ලියනවා. ඒවා මොන හරි ඔයගලන්ට ලේසි ක්‍රමයකින් ඒක මතක තියාගන්න උත්සාහ කරන්න. ඒක වැදගත්. right. okay. ඊළඟට right. present continuous tense. දැන් present continuous tense එකේදී පොඩි වෙනසක් සිද්ධ වෙනවා. අපි මේ වෙනස මොකක්දත් කියලා බලමු. are being read by the students in the library. මේ passive voice වලදී ing දාන්න බෑ. එතනදී ing දාන්නේ being හැටියට. books are being read. read කියන එක කොහොමත් වෙන්නේ මේ විදිහට passive verb එකක් වුණාම ශබ්ද කරන විදිහෙන් විතරයි spelling එකයි. books are being read by the students in the library. පුතේ දුවේ මෙතන වෙනසකට කියලා වෙන්නේ continuous form එකේදී ing එකතු වෙනවා. කොහොමද එකතු වෙන්නේ? being කියලා verb එකට ing එකතු වෙන්නේ නැහැ. right. books are being එතකොට am being, is being, are being present continuous වලදී එකතු වෙනවා කියලා මතක තියාගන්න. right. අපි උදාහරණ කීපයක්. I am making a kite. A kite is being made. made. එතකොට making කියන එක එන්නේ නැහැ. passive verb එක තමයි එන්නේ. ඒක ing කරන්න තමයි being දාන්න තියෙන්නේ. කරමින් ඉන්නවා. The bird is eating a mango. A mango is being. Mango is being eaten by the bird. right. Children are collecting seashells. Seashells are being collected by children. right. okay. ඊළඟට past continuous. She was watching a movie. දැන් අපි subject verb object ඔය ටික සාකච්ඡා කරන්නේ කෙලිම බලමු උත්තරේ කොහොමද කරන්න කියලා. A movie was being. දැන් මේකේ රටාවක් ඕගලන්ට පේනවද පුතේ දුවේ? ing එද්දී අතෙන්දී am is සමග being ආවා. දැන් මෙතනදී was were සමග being එන එක විතරයි වෙන්නේ. verb එක passive verb එකක් හැටියට තියන්න අවශ්‍යයි. right. අපි ඒකෙත් උදාහරණ කීපයක් බලමු. Pahan was singing a song. A song was being sung by Pahang. A song was being sung by Pahang. The teachers were correcting the test papers. The test papers were being corrected by the teachers. Were being corrected. පොඩ්ඩක් ඒක highlight කරමු නැත්නම් මේක පොඩ්ඩක් මතක හිටිනවා අඩුයිනේ. කෝ අනිත් එක.
verb being. ඔන්න ඔය වෙනසට තමයි අපි ing කියන්නේ. දැන් සමහරක් වෙලාවට මේක අමාරුයි කියලා කියන්නේ ඔය දෙක හරියට ගලප ගන්න බැරි වුණාට පස්සේ. ඊළඟට යනවා ටිකක් අමුතු එකකට. future continuous. no passive. අපි ඒක ගැන සාකච්ඡා කරන්නේ නැහැ. ඔයගොල්ලෝ තියනවා නම් ඒක ගැන හොයලා බලන්න. ඔන්න continuous tense එකේ chart එක ඊළඟට ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙනවා. present continuous tense, past continuous tense, future continuous tense. Right. We are arranging a party. A party is being arranged by us. Past continuous, a squirrel was hiding a nut. A nut was being hidden by the squirrel. Right. Future continuous, no. ඔන්න ඔය විදිහට present perfect tense passive. perfect tense එකකින්. දැන් perfect tense එක පටන් ගන්න කලිනුත් කියන්න ඕනේ පුතාලා දුවලට මතක් කරනවා මේ perfect tense එකෙත් පුතේ දුවේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දේවල් ටික තමයි අපි සාමාන්‍යයෙන් perfect tense එක හදන විදිය දැනගන්න ඕනේ. අපි කලින් වැඩසටහන් වලදී ඒක කියලා දීලා තියෙනවා. ඒ tense එක දන්නේ නැතුව මේක පොඩ්ඩක් ඉගෙන ගන්න එක පොඩ්ඩක් stop කරලා ඒක ඉගෙනගෙන මේක ඉගෙන ගන්නවා නම් වඩාත් සුදුසුයි කියලා කියනවා. right. එතනදී මොකද්ද වෙලා තියෙන්නේ? I have done the assignment. මං assignment එක කරලා තියෙන්නේ present perfect. The assignment has been done by me. මෙන්න මෙතනදී මතක තියාගන්න අපි ing දාන්න පාවිච්චි කරපු been ව නෙමෙයි මෙතෙන්ට දාලා තියෙන්නේ being. එතකොට bean නුත් නෙමෙයි. Mr. Bean නුත් නෙමෙයි. ben been. අතන being been. මේ දෙක පටල ගන්නත් එපා. එතකොට මේක ඒක වචන හින්දා has තිබ්බා. එහෙම නැත්නම් have තියෙනවා. මෙතන done ඒකේ විදිහටම එනවා. මේ මොකද perfect tenses වලත් අපි තුන්වෙනි වර නැගීම තමයි ක්‍රියාවක පාවිච්චි කරන හින්දා. right. has been, have been. ඔන්න උදාහරණ ටිකක් අපි බලනවා. Naveen has polished the shoes. The shoes have been polished by Naveen. The manager has published an article. An article has been published by the manager. Right? The shoes have been polished. Have been polished. Atana has polished. Have been polished. Manager has published. The article has been published. ඒ ටික පොඩ්ඩක් අපි highlight කරමු. Has polished. Have been polished. කොහොමද මේක? මෙන්න මෙතනින් යා කරමු පොඩ්ඩක්. ඊළඟට has published, has been published කියලා එනවා. ඔන්න මූලික ටික. right. හරි. දැන් අපි යමු present perfect passive. right. and unitation present perfect නේ මං කිව්වට මේක ලියලා තියෙන්නේ past. ඇත්තටම past. දැන් past perfect වලදී වෙනස වෙන්නේ had කියන එක්කෙනාව එකතු වෙන එක විතරයි සම්බන්ධ වෙනවා. an invitation had been sent by my friend. මොකද්ද වෙලා තියෙන්නේ past perfect එකේදී? had sent කියන එක මේ perfect tense වලට ඔක්කොටම පොදුයි. had විතරයි එකතු සම්බන්ධ වෙලා තියෙන්නේ. been එකතු වෙලා තියෙනවා. been had been sent. එතකොට ක්‍රියාව ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. එතකොට perfect tenses වලදී ක්‍රියාව ගැන ලොකුවට වදින්න අවශ්‍ය නැහැ. been අනිවාර්යයෙන්ම ලියන්න අවශ්‍යයි. had been. උදාහරණ ටික. The man had opened the gate. The gate had been opened by the man. The baby had broken the toys. The toys had been broken by the baby. Right. මේකත් අපි බලමු. had opened, had been opened. Had broken, had been broken. ඔන්න ඔය ටික. right. future perfect. future perfect. මොකද්ද වෙලා තියෙන්නේ? will have won, will have been. මම කිව්වේ perfect tenses වලට පොදුයි මේ been කියන කෙනාව සම්බන්ධ කරන එක. එතකොට will have been perfect.
perfect tense වලට ওই විදිහට එනවා. will have been. උදාහරණ ටිකක් බලමු. අන්න ආයි පොඩ්ඩක් පස්සට ගියා අපි previous එකට යමු. My sister will have bought a new car. Will have bought. A new car will have been bought by my sister. They will have organized a big function. A big function will have been organized by them. කොහෙන්ද වෙනස් වෙලා තියෙන්නේ? Will have bought. Will have been bought. Will have organized. Will have been organized. ඔය ටික තමයි වෙනස් වෙලා තියෙන්නේ. Right? ඔන්න chart එකකට ගත්තා. ඔයගොල්ලන්ට දැන් ලේසි වෙන විදිහට. Tense, active voice, passive voice. Present perfect, past perfect, future perfect. ඔන්න අවසාන හැටියට මම මේක කියවන්නේ නැහැ. අන්තිම ටික මතක් කරන්නම්. ඔය tenses ටික බලා ගන්න. So the best thing is you need to practice all these perfect tenses and simple and present and future. මේ tenses හැම එකක්ම practice කරන්න ඕනේ පුතේ දුවේ. Now you know that passive voice is not such a difficult task. Passive voice කියලා කියන්නේ ලොකු මහා බැරෑරුම් කාර්යයක් නෙමෙයි. Only thing is you should know how to place the verb and you should know how to identify the subject, verb and the object. Subject, verb, object හරියට identify කරගන්න ඕනේ. tense එක මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට ඒක වචනට අනුව ඒක වචනද බහුවචන අනුව verb එක තියන්න ඉගෙන ගන්න ඕනේ. am, is, are, was, were, have, has ද එහෙම නැත්නම් continuous වලදී pe ing එනවා. perfect tenses වලදී be double en එනවා. be en එහෙම නෙමෙයි, Mr. Bean උත් නෙමෙයි. ওই ටික මතක තියාගන්න අත්‍යවශ්‍ය වෙනවා. එතකොට regular verbs, irregular verbs, ed එනේවා, වෙනම වචන එනේවා. මේ ටික තමයි හොඳ passive voice meal එකක් හදාගන්න ඕන ingredients ටික. ඉතින් මේ ටික මතක තියාගන්න. මේ වැඩසටහන නැවත නරඹන්න දුවේ පුතේ. එතකොට passive voice කියලා කියන්නේ ලොකු task එකක් නෙමෙයි. ඒ මොනවා වුණත් මතක තියාගන්න passive voice කියලා කියන්නේ ඔයගලන්ගේ විභාගයෙන් විශාල ලකුණු ප්‍රමාණයක් උදුරා ගන්න activity එකක් නෙමෙයි. ඉතින් මේ ටිකත් එක්ක මම අද සමු ගන්නවා. අපි ලබන සතියේත් මේ වගේම වැඩසටහනකින් හමු වෙමු.